ඔව්. මේ ප්‍රශ්නේ මම කියවන්නද? හොඳයි කියවන්න තව ප්‍රශ්නයක්. අපේ හවුලේ ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ මා මීට පෙර කීප වතාවකදීම මාගේ ප්‍රශ්න යොමු කර ඇත. සමහර ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණි. දැන් අහන ප්‍රශ්නේ මාගේ ඇඟට දැනට අවුරුදු ගණනක සිට අමනුෂ්‍යයන් කීප දෙනෙක් සම්බන්ධව සිටි. මම පෑනක්ගෙන යමක් ලියන්නට උත්සාහ කරන විට එම අමනුෂ්‍යයා පෑනෙන් ලියයි. මම ලක්ෂ ගණනක් වියදම් කොට අමනුෂ්‍යයා ඉවත් කිරීමට උත්සාහ කළෙමි. එම අමනුෂ්‍යයා දැන් මා විසින් සිතන දේ දැනගනි. සිතට කියයි. කනට කියයි. ඔහු පවසන්නේ මාගේ ඇඟෙන් නොයන බවයි. මම වහරකට පැමිණ 12 පිරිකර සහිත තටුවක් වී දානයක්ද දුනිමි. එහෙත් දැන් මෙම අමනුෂ්‍යයා රාත්‍රියට මට පෙනේ. මාගේ ශරීරයේ පවා ස්පර්ශ කරයි. මේට කළ යුතු පිළියමක් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. ප්‍රශ්නය ඇහෙන්නේ නැති මේ ප්‍රශ්නේ ගැන කියන්න තියෙන්නේ මොකද මේ අනන්ත සංසාරයේ එන ගමනේදී අපි විසින් කරගත්ත විවිධ කටයුතු තියෙනවා. සසරේ යනකම් ඔයයි මමයි. මේක තේ මෝඩ පැතුමක්. හදා ගන්නයි ඉන්නවා. දැඩි අධිෂ්ඨානයක් තියාගෙන යනකම් පස්සෙන් ඉන්නේ. මෙහෙම අදහස් හදා ගන්න. ඒක එක පැත්තක්. මට දුව වියන්. උඹ මට අම්මම වෙන්න. මට ඔයා දුවම වෙන්න. ඔයා පුතාම වෙන්න. ඔයා තාත්තම වෙන්න. මෙහෙම මේ අසාර පැතුම පතන මෝඩකම. ලෝකෙ හැටි දන්නේ නැති කාලේ කරන්නේවා. ඉතින් ඒකට හේතුකාරකක් තිබුණොත් එහෙම. ඒ විලාසෙ පතනකොට අපි දන්නේ නැහැ මේ ඔව් මැරුණාට පස්සේ මොකු වෙලා පස්සෙන් එයිද කියලා. නමුත් කරන්න දෙයක් නැහැ. පතාගෙන ගියහම ඕවත් එන්න පටන් ගන්නවා. ආවට පස්සේ තමයි මේ කරපියා මෝඩකම් තේරෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ. ඉතින් ඕක හොඳට තෝරා ගන්න ඕනේ. මෙන්න මෙහෙම දේවල් හරියට අපිට සිද්ධ වෙනවා. වැඩක් නැති මෝඩ පැතුම් පතන්න නැතුව ඉඳ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. අනිත් කාරණේ තමයි දැන් ඔයගේ දෙයක් වුණාම වෙන අපිට කරන්න දෙයක් නැහැ. එක දෙයක් තියෙනවා පැතුමට විරුද්ධ දෙයක්. මොකද්ද? විදර්ශනාවට ඔය අය කැමති නැහැ. ඕගොල්ලෝ කැමති ලෞකිකත්වයට. ලෞකික බලාපොරොත්තු ඉෂ්ට කරගන්නයි හැමදේම බලාපොරොත්තු වෙන්නේ. මේ කර්මස්ථානේ නිතර වඩලා පුරුදු කරන්න. එන පිඩුව අසාරයි, රූපේ අසාරයි, දිය බුබුල අසාරයි, වේදනා අසාරයි, මිරිඟුව අසාරයි, සංඥා අසාරයි, කෙසෙල් කඳ අසාරයි, සංකාර අසාරයි, මායාව අසාරයි, විඥාන අසාරයි. නිබ්බාන සාරයි නිබ්බාන වෙත්වා සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. ඔය කර්මස්ථානයේ මිටිසලා කියලා ඇති අර්ථවත් තේරුම් ගන්න. තේරුම් අරගෙන මේ කර්මස්ථානයේ වඩන්න පුරුදු වෙන්න. මේක හුඟක් වැදගත් වෙනවා. පෙන පිඩුව අසාරයි, රූපය අසාරයි. මේක නිතර අපි සිහි කරන්න ඕන. පෙන පිඩුවක් දිහා බලාපුවාම දැන් අපි දන්නවා වක්කඩක් ළඟ තියෙන පෙන පිඩු. දැකලා තියෙනවා. එහෙම නැත්නම් ඔය ගඟේ වතුරත් එක්ක ගහගෙන යන පෙන පිඩුව ඔය වතුර ගලන වෙලාවට පේනවා. ඔය පෙන පිඩා බලපුවාම මේ පෙන පිඩුව තුල මොනවද තියෙන්නේ? හිතලා බලනකොට පේනවා. ඒක ඇතුලේ තියෙන පෙන බුබුලුවයි. වෙන මොකුත් ඔබ පිටින් පේන එක මිසක් ඇතුලේ හොඳ එකක් කියලා වෙන එකක් නැහැ. ඒ බුබුලක් ගන්න කොච්චර හරි බිඳෙනවා. බිඳි තව තවත් ඒවා මතුවෙනවා. බුබුලු බිඳෙනවා, බුබුලු මතුවෙනවා. ඒ වගේ මතුවේවි හැදෙනවා. සමහර බුබුලු බිඳෙනවා, මතුවෙන්නේ නැත්නම් අර පෙන බුබුලට එන්න උන්දි වෙනවා. කැටි වෙලා යනවා. අවසාන මොහොත වෙනකොට රොඩ්ඩක් විතරක් ගිහිල්ලා දිය වෙලා යනවා මිසක් ඒක මුග් ගන්න දෙයක් තිබුණේ නැහැ. මේ පෙන බුබුලක් ඇතුලේ තිබුණේ මොනවද කොහොමද? මේ ශරීරයක් ඇතුලේ තියෙන්නේ તો ඒ පෙන බුබුලේ තියෙනවා වගේ මිසක් වෙන වටිනා දෙයක් නැහැ කියලා නිතර සිහි කරන්න ඕනේ. පෙන බුබුලේ ගන්න සාරාත්‍යයක් නැතුව වාගේ මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු ආදී වශයෙන් පටන් ගන්න දෙතිස් තුරුම කොට්ටාසියකින් තියෙන ශරීරයේ ගන්න හරයක් නැහැ. පෙන බුබුලත් තෙතමනේ තිබුණා. තෙතමනේත් එක්කලා වැඩිච්ච රෝල් මල්ල ටිකක් තිබුණා.
ඒ වගේ මේ කන බොන ආහාරයෙන් ගත රොන් මඩ වගේ එකතු වෙච්ච කැලරි ටිකක් එක එක විදිහට පිහිටලා තිනවා වතුරත් එක්ක. එත් වෙලා. ඔය පෙන පිටුවත් එකයි මේ කයත් එකයි. මේ විදිහට දැක්කහම පෙන පිටුවේ අසාරත්වයක් වාගේ මේ කයත් අසාර විසක් මේකේ සාරත්වයක් නම් ඉතුරු වෙන්නේ නැහැ කවදාවත්. උපතේ පටන් මරණය දක්වා මෙහෙම පිළිලා ගිහිලා කෙලවර වෙන එකක් මිසක් වෙන ගන්න දෙයක් නැහැ කියලා. මූලික දහම තේරුම් අරගෙන පෙන පිටුව අසාරයි රූපය අසාරයි කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම දිය බුබුල කියන එක දැකලා තියෙනවා. බුබුලු මතු වෙනවා බිදෙනවා. තියෙන්නේ නැහැ. මතු වෙනවා බිදෙනවා. මතු වෙනවා බිදෙනවා. දිය බුබුලේ හැටි එහෙමයි. අපිට සිතිවිලි එන්නේ කොහොමයි? ස්පර්ශ මාත්‍රයකට වේදනා මාත්‍රයක් එනවා. ඒක බින්දිර යනවා. නැවත ශබ්ද ස්පර්ශ මාත්‍රයක් එනවා. රූප ස්පර්ශ මාත්‍රයෙන් රූප මාත්‍රයක් ආව බිඳුනා. ශබ්ද ස්පර්ශ මාත්‍රයක් එනවා. ඒකට ස්පර්ශ මාත්‍රයක් ආව බිඳුනා. ගන්ධ ස්පර්ශ මාත්‍රයක් එනවා. ගන්ධ ස්පර්ශ මාත්‍රයක් ඒකට මතුණා. ගන්ධයක් දැනුණා බිඳිලා ගියා. මේ දැනෙන හැටි වේදකම වින්දන දැනෙන හැටි. සැපට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් ඇදී සැප මාත්‍රයක් එනවා. බිඳිලා යනවා. දුකට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් එනවා. ඒක බිඳිලා යනවා. උපේක්ෂාවට හේතු වෙන ස්පර්ශ මාත්‍රයක් එනවා. ඒක බිඳිලා යනවා. මෙන්න මේ ක්‍රමයට සැප දුක් උපේක්ෂා කියන ස්පර්ශ මාත්‍ර එනවා. වේදනා මාත්‍ර හදා බිඳිලා යනවා. ස්පර්ශ මාත්‍රයට වේදනා මාත්‍රයයි දෙකක් නැහැ. හරියට පෙර බුබුලු හැදිලා බිඳිලා යනවා වාගේ. මෙන්න මේ ක්‍රමයට දකින්න ඕන. එහෙනම් අපි දකින්න ඒ විදිහට මේ දැනෙන වින්දන එන්නේ ওই විදිහට. එහෙනම් ස්පර්ශ මාත්‍රයකින් තොරව වේදනා මාත්‍රයක් ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්නේ? පෙන බුබුල අසාරයි වේදනා අසාරයි. වේදනා පෙන බුබුලේ සාරත්වයක් නැතුව වාගේ ওই වේදනා මොන සාරත්වයක්වත් ඉතුරු කරලා කියලා දකින්න ඕන. ඒ වගේ මිරිඟුව අසාරයි සංඥා අසාරයි. දැන් මිරිඟුව පේනවා ඈතට ජලයේ වාගේ. සිසිලට පේන්නේ. නමුත් උෂ්ණ ගිනි ගොඩක් තියෙන්නේ. මිරිඟුව කියන්නේ එහෙම එකක්. කාන්තාරයක නම් ගාක් මිරිඟුව තියෙනවා මහා ජලාශයක් ගලනවා වාගේ පේනවා මෝර හැවටෙනවා. ජලයේ හොයාගෙන මේ පස්සේ ගියාම කර වෙලා වේයිලා වැටලා යනවා. ඒ වගේ හරියට මේ ලෝකේ සුන්දර වස්තු කියලා පේන්නේ මිරිඟුවක් වාගේ. හැඩ වැඩ කියලා ලස්සන පේනවා මායා කතාවක්. පස්සේ ගියාම අහුවිලා තියෙන්නේ හරයක් නැති ගිනි ගොඩවල්. මෙන්න මේකේ ස්වභාවය නිතර දකින්න ඕන. ඕවා තමයි රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා කිය. සංඥා අසාරයි, මිරිඟුව අසාරයි, සංඥා අසාරයි. මිරිඟුවයි සංඥාවයි දෙකම එකයි කියලා සිහි කරන්න ඕන. ඊළඟට මොකද කරන්නේ? අපි නොවේ දේවල් කරනවා. හදා ගන්න, කර ගන්න, ගොඩ ගහ ගන්න, ලැබීම කිය බලාපොරොත්තු හදාගෙන විවිධ දේවල් කරලා අනන්ත සංසාරේ පටන්. ඔය ගොඩනගන සංස්කාරනේ සංස්කාරයේ කර කර හදන දේවල් ඔක්කොම අද බලපුවා මොකද වෙලා තියෙන්නේ? එකක්වත් ඉතුරු වෙලා නැහැ. බලාපොරොත්තුච හරිය එකකවත් ඉවිලා නැහැ. හරියට උපමාවක් කියනවා නම් කොවුලක් හරයක් ඕන කරන මිනිසෙක් ඇද නැති ලීයක් කියලා කේල් කඳක් අපාගෙන පතුරු ගලවනවා හරයක් හොයන්න. කොවුලක් හොයන්න. අවසාන පතුරට නිකන් ගැලේවල් කොවුලක් නම් අහලකවත් නැහැ කේල් කඳේ. මෙන්න මෙහෙම තමයි අපි මේ ලෝකේ සංස්කරණය කරගෙන යන මේ සංකාර වශයෙන් ගොඩනගෙන සියලු දේවල්. එකකවත් හරයක් ඉතුරු වෙන්නේ නැහැ කවදාවත්. ওই ස්වභාවයේ තේරුම් අරගෙන කෙහෙල් කඳ අසාරයි සංකාර අසාරයි. ඔහොම මෙනෙහි කර. ඒක අපිට විවිධාකාර විඥාන හට ගන්නවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. නැති ආකාරයක් ඇතිසේ මවලා පෙන්නනවා. ගෙවිලා යනවා ආයශරයක් පලාතරවත් අල්ලන්න එකක් නම් හම්බ වෙන්නේ. දැක්කා විතරයි, දැනුණා විතරයි. පස්ස බලනකොට ගෙවිලා ගිහිල්ලා. ගෙවිලා ගිය එක අල්ලන්න බැලුවොත් අල්ලන්න එකක් එතන ඉතුරු වෙලා නැහැ. හරියට මායාකාරයෝ පෙන්වන මායාවල් වගේ. දැක්කා විතරයි. එහෙම එකක් එතන ඇත්තේ නැහැ. ගෙවිලා ගියා. නෑ එතන තිබුණෙත් නැහැ මායාවක් මවලා පෙන්නේ. ගොඩක් එකක් කරලා පෙන්නනවා. කෑලි ගොඩක් එකතු කරපුවාම එකක් වාගේ පේනවා. කෑලි ටික අයින් කරපුවාම එතන තිබිච්ච එකක් නැහැ. මේ වගේ තමයි මේ ඇහැට පේනේවා, කනට ඇහෙනේවා, නාසයට දැනෙනේවා, දිවට දැනෙනේවා, කයට දැනෙනේවා, හිතට දැනෙනේවා. ඔය විඥාන වල ස්වභාවය ඕකයි කියලා දැනගත්තාම විඥාන අසාරයි,
එහෙනම් මායාව අසාරයි, විඥාන අසාරයි. එහෙනම් මොකද කරන්න ඕනේ? මේවා තිබෙන්නා වූ ඇලීමක් බැඳීමක් ඇද්ද? මේ රාගයක්සේ, ද්වේෂයක්සේ, මොහයක්සේ විවිධ මේවා බැඳීමෙන් නික්මීමක් ඇද්ද? අන්නේ නිබ්බාන සාරයි, නිබ්බාන වෙත්වා. මේ බැඳීමෙන් අයින් වෙච්ච දාට සියලු සත්‍ය නිබ්බාන පරම සුඛයෙන් සුඛින් සතර වෙත්වා කියලා. මේ පරම සුවේ තියෙන්නේ මෙන්න මෙයන් අත්හැරිච්ච දාට මේ ගිනි ගොඩේ නිවිච්ච දාට. මෙන්න මේ අදහස තේරුම් අරගෙන මේ කර්මස්ථානේ නිතර වඩන්න පුරුදු වෙන්න. එතකොට ඔය යථාර්ථය දැනගෙන ඥාන සම්පවිතව වඩනකොට ඔය අමනුෂ්‍ය ප්‍රශ්نين ඈත් වෙන්න පුළුවන්. කරලා ඉවරලා යම් අමනුෂ්‍ය කෙනෙක් මගේ ශරීරගත වැද්ද ඇසුරු කරනවාද මේ පින අනුමෝදන් වෙත්තා, මේ පින අනුමෝදන් වෙත්තා, මේ පින අනුමෝදන් වෙත්තා කියලා තුන් වතාවක් අනුමෝදන් කරා. දවස් ගානේ කරගෙන යන්න. පරාතින හිටියන්නේ ඇයි? හරියට කරගන්න. අපේ තව ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ගරු ස්වාමීන් වහන්සේ බාහිර ලෝකයේ සහ අභ්‍යන්තර ලෝකයේ යන දෙකම මනස පූර්වාංගමව පටිච්ච සමුප්පන්නව හටගන්නායු පැහැදිලි කර දෙන්න. හොඳයි. ඒ ප්‍රශ්නේ ගැඹුරු ප්‍රශ්නයක්. අභ්‍යන්තර සහ බාහිර ලෝකයේ කියන මේ දෙක පටිච්ච සමුප්පන්නව හටගන්න ආකාරයේ මනස මුල් කරගෙන මේක හරි ගැඹුරු ප්‍රශ්නයක්. ලෝකයේ ඇති සියල්ල සංකතයි පටිච්ච සමුප්පන්නයි. මේ බුද්ධ දේශනාව. ලෝකයේ ඇති හැම දෙයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි. සංකතයි කියන්නේ හේතුවක් නිසා පහළ වෙච්ච ඵලයක්. පටිච්ච සමුප්පන්නයි. එහෙනම් පටිච්ච සමුප්පාදයට අනුකූලව ලෝකේ ගොඩ නැගිච්ච. මනස මුල් වෙනවා මූලික වශයෙන්. දැන් මේ සකස් වෙන අභ්‍යන්තර සහ බාහිර දේවල්. රූපස්කන්ධයට අභ්‍යන්තර බාහිර සියලු රූප අයිති. ආධ්‍යාත්මික එතකොට අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත සියුම් ඝන දුර ළඟ යම් රූපයයි යමක් වේ නම් ඒ සියල්ල එකතු වුණාම රූපස්කන්ධයයි. එනම් මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයේ මේ ශරීරයේ විතරක් නෙමෙයි ගැනෙන්නේ. අහංකාර මමින්කාර මානානුසය කියන මේ අරිහත් ඵලයට අවශ්‍ය කරන අවසාන මොහොත පූර්ණ කරන්න ওই විදිහට දකින්න ඕන කියලා පෙන්නනවා. ශරීරයේ විතරක් දැකලා මදි ඒකට. අන්තිම සුද්ධතාවයට පත් වෙනකොට ඔය සියල්ල ওই විදිහට දකින්න ඕන. 11 ආකාරයකින් රූපස්කන්ධය ගැන දකින්න ඕන. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන දුර හීන ප්‍රනීත දුර ළඟ යම් රූපය යමක් වී නම් ඒ සියල්ල ඒ රූපස්කන්ධය තුල දකින්න ඕනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කිය. ඒතකොට ඒ වගේම අර මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් විග්‍රහ කරලා දෙන්න වෙනවා උතින්. ඒකත් ඔතෙන්ටම ගන්න ඕනේ. විස්තර කරලා අන්තිමට දෙනවා ඒ ටික විග්‍රහ කරලා. ඒතකොට මේ හට ගන්නා වූ දේවල් ඒ වගේම වේදනා ස්කන්ධයත් ওই විදිහට තියෙනවා. අහංකාර මමින්කාර මානානුසය දුරු කරනවා කියන්නේ අවසානයේදී හට ගන්න අරිහත් ඵලයට අයින් කරන්න ඕනේ. මාන උද්දච්ච අවිද්‍යාව අයින් කරනකොට අයින් වෙන්න ඕනේ ওই ටික. එහෙනම් ඒකෙදි කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත වේදනාය යමක් වී නම් ඒ සියල්ල කැටි කරගත්තේ වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධයත් කොහොම තෝරා ගන්න ඕන. ඒ වගේම සංඥා පිළිබඳව අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත සංඥාය යමක් වී නම් මේ සියල්ල කැටි කරලා ගත්ත විට සංඥා ස්කන්ධය. ඒ වගේම සංකාර ස්කන්ධයේ වශයෙන් සංකාර දෙආකාරයක් තියෙනවා. එකක් තමයි හිතේ ගොඩ නැගින සංකාර චේතනා මුල් කරගෙන. අනික තමයි කර්ම ශක්තිය ආදී මුල් කරගෙන බාහිර තවත් බාහිර හෝ අභ්‍යන්තර හෝ ගොඩ නැගින්නා වූ සියල්ල සංස්කරණය වෙන සියල්ල සංකාර. ඒ වගේම අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත සංඛාරය යමක් වේ නම් සියල්ල කැටි කරගත්තේ සංඛාර ස්කන්ධය. විඥානත් ඒ වගේ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ඝන දුර ළඟ හීන ප්‍රනීත විඥානය යමක් වේ නම් ඒ සියල්ල කැටි කරගත්තේ විඥාන ස්කන්ධය. මෙන්න මේ සියල්ල කැටි කරපුවාම ස්කන්ධ බවට පත් වෙනවා. එහෙනම් අපිට ඒක මාත්‍රයක් කවදාවත් අරමුණු කරන්න බෑ.
රූප මාත්‍රයක්, වේදනා මාත්‍රයක්, සංඥා මාත්‍රයක්, සංකාර මාත්‍රයක්, විඥාන මාත්‍රයක් කියන්නේ. ඇහිතියේ ගහන මොහොතකට ඉස්සෙල්ලා ගෙවිලා යන එක. ඔය ගෙවිලා ගිය අතීතයේ තමයි මේ මොහොතක මාත්‍රේ සිහි කරන්නේ දැන් කියලා අපි ගන්නේ ඔක්කොම. මම දැන් රූපයක් දැක්කා, දැන් වේදනාවක් දැනුණා, සංඥාවක් හඳුනාගත්තා, මේ දැන් හඳුනාගත්තා. මම මේ සංකාරයක් දැන්ට ගොඩනගා ගත්තා. මට මේ හිතක් පහළ වුණා. මේ ආදි වශයෙන් කියන්නේ මොහොතක අතීතේ. අවදාවත් වර්තමානයක් දැන් කියලා කියන්න කට හදනකොට කෙවිලා ඉවරයි. එහෙනම් අන්න ඒ වගේ මොහොතක අතීතයේ ස්කන්ධ පද්ධතියම තමයි. අපි අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා හඳුන්වනවා. එතකොට මේ හඳුන්වන ඒවා ආධ්‍යාත්මයට ගන්නවා. ඇස කන දිව නාසය ශරීරය වන කියලා මේ ඉන්ද්‍රිය හය. බාහිරට ගන්නවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා. බාහිරින් හයක් හැදෙනවා බාහිර අරමුණු කරගෙන. පිටස්තර අරමුණු, රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ අරමුණු, රස අරමුණු, පොට්ටබ්බ අරමුණු, ධර්ම අරමුණු කියලා. හයක් අරමුණු වෙනවා. ගෝචර වෙන්නේ ඇස කන දිව නාසය ශරීරය මන කියන ඉන්ද්‍රිය හයට. මෙන්න මේ ගෝචර වෙනකොට තමයි ඒ නිසා හටගන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන. හැදි හැදි අතීතයට යනවා. ස්කන්ධයන්ට එකතු වෙලා සම්බන්ධ වෙනවා, ස්කන්ධ වලට එකතු වෙනවා. ස්කන්ධයන් සිහි කරලා හිටන් අපි උතන සත්‍යයේ පුද්ගලයෙක් වශයෙන් මාත්‍රයකට සංඥා මාත්‍රයක් පනව ගන්නවා මේ මම කියලා. ඒකයි තියෙන වෙනස. ඒතර මෙන්න මේ කාරණේ තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. මෙහෙම තෝරාගත්තා. ඇයි මේ බාහිර ලෝකයක් සහ ආධ්‍යාත්මික ලෝකයක් කියන මේ ඇසකන දිවනාසයේ ශරීරයේ මනස. ඒකට ගෝචර වෙන අරමුණු වෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා මේ අරමුණු කරන බාහිර ලෝකයක් හටගන්නේ ඇයි? මේකද හේතුව ඉස්සෙල්ලා හොඳට හොයලා තේරුම් අරන් ඉන්න ඕනේ. ඒවට මුල මොකක්ද? කවුද සත්වයා කියන්නේ? ඔය ටික දකින්න ඕනේ. ඔන්න ඔය අපි කිව්ව ස්කන්ධ පහට යම් ඇලුම් කිරීමක් ඇද්ද? ඇලුම් කරන නිසා කියනවා සත්ව කියලා. ඔය ස්කන්ධ පහට ඇලුම් කරපුවාම පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් වෙනවා. ඇලුම් කරපුවාමයි උපාදාන වෙන්නේ. පංචස්කන්ධයේම ඇලුම එකතු වුනහම පංච උපාදානස්කන්ධය කියලා අපි ඔබට කියනවා. එහෙනම් මේ පංච උපාදානස්කන්ධේ ඇතුළත් තියෙනවා පිටත් අයිතිය තියෙනවා. ඇතුළ සහ පිට දෙක. ඇයි එහෙම වෙන්න හේතුව? ඇයි අපි මේ පංචස්කන්ධයක් උපාදාන කරලා සත්වයක් වෙන්නේ? ඇලුම් කරන්නේ වෙන්නේ ඇයි? අපි එක්තරා දෙයකට රැවටෙනවා. අනන්ත සංස්කාරයේ පටන් රැවටෙනවා. අපි මේ ඇති කරගත්ත ආස්වාදයකට අපි රැවටෙනවා. ලෝකේ ආස්වාද තියෙනවා කියලා අපි හිතනවා. මගේ කයට ආස්වාද දැනෙනවා, මගේ හිතට දැනෙනවා කියලා අපි හිතනවා. ඒ ආස්වාදී කියන්නේ මොකද්ද කියලා හැවට්ටේ මුලාවකින් අපිම ගොඩනගාගත් එකක් කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බෑ ලේසියි. ඒ නිසාම ලෝකේ සැපක් තියෙනවා කියලා හැවටෙනවා. ලෝකේ සැපක් තියෙනවා. මෙහෙම අදහසක් ගන්න. මොකද්ද මේ ලෝකයා සැපයි කියලා කියන්නේ කියලා හිතා ගන්න. එකක් දෙකක් තුනක් කියනකොට උපමා කරනවා. උපමානුව හිතලා පුරුදු වෙන්න ඕනේ. එතන මේක තෝරා ගන්න පුළුවන්. මොනවද මේ ලෝකේ තියෙන සැප කියලා කියන්නේ? අපි මොනවද සැප ලබලා තියෙන්නේ? පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. ඇහෙන් සැප ලබනවා කියලා මොනවා හරි කරනවා. බලනවා. කනින් සැප ලබන්න ශබ්ද අහනවා. නාසයෙන් සැප ලබන්න ගන්ධයක් ආග්‍රහණය කරනවා. දිවෙන් සැපක් ලබා ගන්න රසයක් ස්පර්ශ කරනවා. කයින් සැප ලබා ගන්න මොනවා හරි පහරක් ගන්නවා. හිතෙන් සැප ලබා ගන්න හිතලා මොනවා හරි හිතනවා. ආස්වාදෙන් දේවල්. ඉතින් මේවෙන් වින්දනයක් ලැබලා කියනවා මේ ලෝකේ සැපයි. මම සැප විඳිනවා. විවිධ අදහස් ගන්නවා ඔය ටික. දැන් බලන්න ඕනේ කල්පනා කරලා. මේ සැප කියන එක කවද කොහොමද අපිට හම්බ වුනේ? එකින් එක විග්‍රහ කරලා බලා ගන්න ඕන. දැන් අපිට පහසු එකක් අරන් ඉස්සෙල්ලා බලා ගත්තාම මේක තෝරා ගන්න පුළුවන්. දැන් අපි කාටෙන් මොනවද සැප විඳින්නේ? කාටෙන් ගත්ත සැප යම් රසයක් ආස්වාදයක් දිව මුල් කරගෙන ගත්තා නම්, කට මුල් කරගෙන ගත්තා නම්. පිපාසයට කුමක් සැපද? අපි බලනවා හොයලා. ජලයේ සැපයි. ජලයේ නැත්නම් එහෙම හරි අමාරුයි. අනේ සීතල ජල වීදුරුවක් වතුර වීදුරුවක් තිබුණා මේ වෙලාවට. අධික පිපාසයට එහෙමත් හිතෙනවා. බොනකොට හරි සුවයක් දැනෙනවා.
බඩි කිනි වෙනවා. ඒ බඩි කිනි වෙච්ච වෙලාවට අනේ සසවත් කෑමක් තිබුණා නම් මේ වෙලාවට එහෙමත් හිතෙනවා. කන්න හම්බුනහම සැපයි කියලා කනවා. කොච්චරලාද මේ සැප දැනුනේ? වතුර වීදුරේ උගුරක් ගානේ අර සැප ආස්වාදයේ මොකද උන්නේ බොනකොට? එන්නේ අඩු වෙලා ගියා. වතුර වීදුරු උගුරු 10ක් විතර බොනකොට සැප බිඳුවට බැස්සා. ඇති කියන. බීපිය තව ටිකක් කියලා බලෙන් එහෙම පොවන්න ගියොත් මොකද වෙන්නේ? බොනවා ඉතින් බයිට්. හැබැයි දැන් සැපයට නෙමෙයි බොන්නේ දුකට. ඒක අනිත් පැත්තට හිට. සැප දුන්න වතුර දැන් දුක දෙනවා. එහෙනම් වතුරේ සැප තිබිලා නැහැ. කොහෙද සැප හැදුනේ? අපි ළඟ තිබුණ අඩුපාඩුවක්. ඌනතාවය. අපේ ශරීරයේ හිඟකමක් තියෙන වතුර. එතකොට තමයි ඌනතාවයේ පූර්ණ වෙනකොට සැප ස්වභාවයක් දැනුණා මිසක් වතුරේ සැප තිබිලත් නැහැ, ඇඟේ සැප තිබිලත් නැහැ. ඉන්ද්‍රියක නෙමෙයි සැප තිබිලා තියෙන්නේ. බඩ ගින්නට රස ආහාරයක් දෙනවා. කණ්ඩ රහට කෑවා. බඩ පිරුණා. තව රහ ඒවා ඕතරම් මේසේ තියෙනවා. ඇති කියන. බලහත්කාරයෙන් සැරකලා කාපිය කිව්වොත් එහෙම මොකද කරන්නේ? බාහිර කන්න පුළුවන්. හැබැයි දැන් අර රහ ඒවාම දැන් කන්නේ අප්පිරියාවේ. කන්න බෑ. එහෙනම් කෑම වල රහ තිබිලා තියෙන්නේ. කෑම උපනිශ්‍රේ උනේ ඇත්ත. එහෙනම් රස අපිට දැනලා තියෙන්නේ අපි ළඟ තිබිච්ච ඌර්ණතාවයේ පූර්ණ වෙනකන් විතරයි. මෙන්න මේ වගේ යම්කිසි ආස්වාදයක් අපි ප්‍රියමනාපයෙන් ගන්නේයෝ. ඒත් ඒ වගේ. යම්කිසි සීතලක් තියෙන එකට. ඒකට උෂ්ණේ දෙනකොට සැපක් දැනෙන. කොටෙක් වෙලාද. සීතල සමතුලිත වෙනකන් උෂ්ණේ සැපක් දෙනවා. ඊට පස්සේ උෂ්ණේ දුකක් ඇති කරනවා. එහෙනම් උෂ්ණේ සැප තිබිලත් නැහැ. කයට උෂ්ණේ එනකොට සැප තිබිලත් නැහැ. අසමතුලිතතාවයක් තිබුණා ප්‍රමාණයට කය හීතල වෙනවා. ඒතර උෂ්ණේ ඒම සමතුලිත වෙනකන් සැප තිබුණා. කය අධික විදිහට උෂ්ණ වෙනවා. ඊළඟට සීතල වෙනකොට සැප දැනෙනවා. සමතුලිත වෙනකන් විතරයි. එහෙනම් මෙන්න මේ වගේ අපි විසින්ම සසරේ එනකොට අසමතුලිතතාවයක් හදා ගන්නවා. මෙන්න මේ ආස්වාදී ගැන හැවටිලා. ආස්වාදී කියන්නේ ප්‍රියමනාප දෙයක් හොඳ දෙයක් කියලා අපි හැවටුමින් ගන්නවා. ඒක යලි යලි භුක්ති විඳින්න නැත්නම් කියලා අදහසක් එනවා. පූර්ණතාවයට ඇති කරන පූර්ණේ සැපයි කියලා හැවටීමෙන් අරගෙන. ඒ සැප බලාපොරොත්තු වෙනකොට මෙන්න මේකට කියන අනේ ලෝකේ සැපක් තියෙනවා. ඒ සැප විඳින්න නැත්නම් කොච්චර හොඳ කියලා අවිද්‍යාව නිසා හට ගන්නවා තෘෂ්ණාව. මෙන්න මේකට කියන අවිද්‍යාවෙන් හටගත්ත තෘෂ්ණාව කියන්නේ ඔන්න ඕකයි. මොකක් නිසාද? සැපයි කියලා සදාහට නැති ඌනතාවය නිසා ඇති වෙන දුකට පිළිසරණ වෙන දෙයක්. කයට නේද රස මුසුබත් කන්නේ ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ. ලෙඩට වේති මේ මෙලව සතුන්නේ කුමද මීට සැපේකයි හිතන්නේ. පෙර තිබුණ දහම් කවි වලින් පෙන්නපු එල අදහස් අයින් කළා. ඒ නිසා සැප හොයාගන්න බැරුව ගියා මොකද්ද සැප කියන්නේ කිය. දැන් ආයෙසරියක් මතකවලා දෙන්නේ ඒකයි. මෙන්න මේ විදිහට මේ සැප කියලා කියන්නේ අපිම හදාගත්ත ඌනතාවය. ඉතලා මනස පෙළෙනවා ඌනතාවයි. එilla ඒක බලාපොරොත්තු වෙනකොට මනසේ ක්‍රියාවට අනුකූලව කයක් හටගන්න. මෙන්න මේක තමයි මූලික ක්‍රමය. එහෙනම් මේ බලාපොරොත්තු වෙන සැප කියන එක දෙන්න ඌනතාවයක් ඇති කයක් හටගන්නම ඕනේ. මොකද කය පූර්ණ වෙච්ච කයකට සැප ගන්න බෑ. බ්‍රහ්මයාට දුන්නොත් එහෙම බත් දෙන්න ඇදුවොත් එහෙම බ්‍රහ්මයා මේ පේන්නේ නැහැ. නමුත් යම්කිසි මවල හරි යම්කිසි කෙනෙක් දුන්නොත් එහෙම ජලය දුන්නොත් බ්‍රහ්මයාට කිසිම හරයක් අවශ්‍යතාවයක් නැහැ ජලයේ හෝ බත් වල ආහාරේ. මොන ආහාරයකවත්. ප්‍රීති ආහාරගෙන වෘත්ති විදිනවා. හැබැයි ප්‍රීතිය වුණතාවය නිසා තමයි ඒක යට සැප දැනෙන්නේ. සම්පූර්ණ සුද්ධ නැහැ. හැබැයි පංචකාමයේ පිළිබඳ බලාපොරොත්තු ඌනතාවේ නැතුව ගිය නිසා පංචකාමයේ අවශ්‍යතාවයක් බ්‍රහ්ම කයට නැහැ, බ්‍රහ්ම හිතට නැහැ. කිසිම 10ක් නැහැ ඒක. මෙන්න මේ වගේ. අපි මොකද කරන්නේ? ඌනතාවයක් මනසෙන් ඇති කරගත්තාම කය ඒකට අනුකූලව පරිවර්තන වෙනවා. පරිවර්තනය වුණාම අන්නේ අඩුපාඩුව දෙනකම් පිළීමක් හට ගන්නවා අභ්‍යන්තරේ. කය මුල් කරගෙන මනස පෙළෙනවා. මෙන්න මේ පිළීම නිසා මොකද වෙන්නේ? ඒක සකස් කරලා දෙන තාකල්
අසහනයකින් පිළිපෙලී ඉන්නවා. අසහනීය ප්‍රතිකර්මයක් කරන ගානේ අසහනය පොඩ අඩු වෙලා ගිහිල්ලා සමතුලිත වෙනකොටම සසකිව බලාපොරොත්තුවක් ඉවරයි. එහෙනම් සසයක් වින්දා නෙමෙයි කලේ මොකද්ද? අසහනීය ප්‍රතිකර්මයක් කළා සැප කියලා. මෙන්න මේක යලි යලි සිහි කරලා යථාර්ථය දකින්න ඕන. මෙහෙම තේරුම් ගත්තා නම් හරියට පේන්න පටන් ගන්නවා අපි මේ ඉච්ඡර කල් කරලා තියෙන්නේ මොකද්ද? මුලාවටපත් වෙලා ආස්වාදයක් ගොඩනගාගෙන ඒ පසුපස හඹා ගිහිල්ලා අනන්ත දුක් විඳලා තියෙනවා. මේකයි කරලා තියෙන්නේ. දැන් මේ කාරණේ මෙහෙම තෝරා ගන්න ඕන. එහෙම තෝරාගත්තාම මොකද වෙන්නේ? ඔන්නෝක තෝරාගත්තේ නැති නිසා ඕකට කියනවා අවිද්‍යාව. වටිනාකමක් දෙනවා අර ආස්වාද කියන ස්වභාවයෙන්. එහෙනම් ඒක ලබා ගන්න ඕනේ යම් ක්‍රමයක්. ඒක හේතුඵලයක්. ඔය ආස්වාදී කියන එක ඇති කරන්නේ ඌනතාවයේ පූර්ණේ කරන්නේ හේතුඵලයක් වශයෙන්. යම් කිසි වින්දනයක් ඇති කරනවා නම් සැප වේදනාවක් වශයෙන් දැනුනේ මොකද්ද? ඒකට අවශ්‍ය කරන කාරණා කීපයක් අත්‍යවශ්‍යයි. ආයතන 6ක් ඕනේ. 6ක් හෝ කීපයක්. හරි එකක් හරි ඕනේ. ඒකට බාහිරින් අරමුණු වෙන අරමුණක් ඕනේ. ඇහැට රූප අරමුණු වෙන්න ඕනේ. චක්කු විඥානයක් හට ගන්න ඕනේ. චක්කු සංස්පර්ශයක් එදෙන්න ඕනේ. එතකොට චක්කු සංස්පර්ශයෙන් වේදනා කියන අර බලාපොරොත්තු වෙන ආස්වාදය එනවා. ආස්වාදය කියලා කිව්වේ පූර්ණත්වයට දැනෙන හැටි. පූර්ණ වෙනකන් දැනෙන ආකාරය. ඒ වගේම කන තියෙන්න ඕන, ශබ්දයක් තියෙන්න ඕන, සෝත විඥානයක් හට ගන්නවා කනේ ශබ්දේ වැදිලා. සෝත සංස්පර්ශයක් වශයෙන් ඒ ශබ්දේ ස්පර්ශ වෙලා හිටන් ඒකෙන් හට ගන්නා වූ නැගින්නා වූ වේදනාවක කොටසක් එන්නවා සැප වේදනා කියන. අන්නේ වේදනා කියන මාත්‍රේ එන්නේ මොකක් නිසාද? ඌනතාවයේ පූර්ණ වෙනකම්. පූර්ණ වෙනකොට දැනෙන්නේ මධ්‍යස්ථ ස්වභාවයක්. වේදන අර අඩු වෙලා ඉන්නකන් ඉන්නවා වෙහසක් පෙලෙනවා. පෙලෙන එක දුකක්, දුක්ඛ දුක්ඛය. අයිසාරේ සංඛාර දුක්ඛය ගොඩනගලා හිටන් ඒකට ප්‍රතිකර්මයක් කරනවා. එතකොට මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අර වේස වෙවි දෙනකොට සංඛාර දුක්ඛය විඳගෙන ඌනතාවයේ පූර්ණය කළ මධ්‍යස්ථ උපේක්ෂා වේදනාවක් දැයි. සැප දුක් උපේක්ෂාව කොහොමයි? ආපහු වැඩියෙන් දුන්නොත් මොකද වෙන්නේ? ආයි දුක් වේදනාවෙන් පෙලෙන්න පටන් ගන්නවා. උපේක්ෂාව ඉක්මවා ගිහින් අනිත් පැත්තට යනවා. එහෙනම් මේ අපිම හදාගත්ත ගොඩනගාගත්ත මුල්ලාවක් හැරෙන්න තව දෙයක් මේකේ නැහැ. හැබැයි මේකට රැවටීම නිසා ලෝක සත්‍යය මොකද කරන්නේ? ඔන්න ඔය සැප වේදනා කියන මාත්‍රියක් බලාපොරොත්තු වෙන්නේ. මන වටන රූපාස්වාද, මන වටන ශබ්දාස්වාද, මන වටන රූපාස්වාද, මන වටන ශබ්දාස්වාද, මන වටන ගන්ධාස්වාද, මන වටන රසාස්වාද, මන වටන පොට්ටබ්බ ආස්වාද, මන වටන ධර්මාස්වාද කියන මෙන්න මේවා බලාපොරොත්තු වෙන්නේ. ඔයකට අවශ්‍ය කරන්නා වූ ඇස කන දිවනාසී ශාරීරිය මන ගොඩනගා ගන්න ඕනේ. ඒවට ගෝචර කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා බාහිරින් සම්බන්ධ කරගන්න ඕනේ. මෙන්න මේ කරගැනීමේ බලාපොරොත්තුවක් ඇති වෙනවා. මෙන්න මේ ආස්වාදන වෙති මුලාවට හැවටිලා. සියලු සත්‍යයේ මේ ආස්වාදන වෙති මුලාවට හැවටිලා බලාපොරොත්තු වෙන නිසා මොකද වෙන්නේ? ඔන්න ඔය කියනවා ටික බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තුවක් යම් තැනක හටගත්තද මෙන්න මේකට කියනවා අවිද්‍යාව නිසා තණ්හාවක් හටගත්තා නේද? අවිද්‍යාව තෘෂ්ණා. මොනවටද බලාපොරොත්තු උනේ? උපාදානය කරගත්තා. ඔන්න ඔය කියනවා වූ ඇසකන දිවනාසය ශරීරය මන කියන ආයතන වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආයතන. මෙන්න මේ බලාපොරොත්තුවක් එකට ඇති කරගත්තාම ඒවා මේ ලෝකේ ගොඩ නැගුණේ නැත්නම් ඔය ආස්වාදයේ විඳින්න බෑ, බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බෑ. ඉතින් හැම වෙලාවෙම මනස ලැහැත්ති වෙනවා. ඒ ආස්වාදයේ ගොඩනගා ගන්න. මනස ආස්වාදයේ ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වෙලා මොකද කරන්නේ? ක්‍රමක්‍රමයෙන් ඒ පැත්තට අවශ්‍ය කරනා වූ ශක්තිය ගොඩනගනවා කර්ම ශක්තිය වශයෙන්. මෙන්න මේ නිසා තමයි කියන්නේ කර්මයේ මුල් කරගෙන නැත්නම් මේ කර්මයේ හේතුවෙන් ජාතිය පහළ වෙනවා. එකින් එකට පහළ වෙන්නේ නැහැ. කර්මයේ හේතුවෙන්, අවිද්‍යාව හේතුවෙන්, තෘෂ්ණා හේතුවෙන්, කර්ම හේතුවෙන් ලෝකේ පහළ වෙන ආකාරය විග්‍රහ කරලා ඔය ඉතිසලා විග්‍රහ කරලා තියෙනවා. උදේ ඥානය විග්‍රහ කරනකොට අවිද්‍යා සමුදය, රූප සමුදය, තණ්හා සමුදය, රූප සමුදය,
කම්ම සමුදය, රූප සමුදය. එතකොට මොකද වෙන්නේ? අර සතර මහා භූතයන්ගේ සම්බන්ධ වෙලා නිබ්බත්ති සමුදයෙන් රූප සමුදය වෙනවා කියන්නේ නිපද වෙලා එනවා. මෙන්න මේ නිස්පාදිනේ වෙනකොට ආධ්‍යාත්මික වශයෙන් ඇතකන දිවනාසී ශාරීරියේ නිපද වීමේ කාර්යය සිද්ධ වෙනවා. ඒක තමයි මුල පටන් ගන්න. අන්නේ මුල පටන් ගැනීම පහළ වෙනකොට බාහිර ලෝකයට බාහිරට ක්‍රියාත්මක වෙලා හිතන් සකස් වෙන ක්‍රමයක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ පහළ වීමට ඒවා උදා වෙන ආකාරය. ওই දෙපැත්තට බෙදෙන ක්‍රමයක් තියෙනවා. පරිත්‍ත සමුප්පාදයෙන් ඔක දකින්න ඕනේ. දැන් අවිද්‍යාව පැත්තෙන් අපි මොකද කරන්නේ? දැන් අවිද්‍යාව ගැන විග්‍රහ කළා. වටිනාකමක් දීලා මුලා වූ ලෝකයකට තේරුම් ගන්න බැරුව අවිද්‍යාවෙන් මේ වටිනා ලෝකයක් තියෙනවා ආස්වාද දෙන කියලා හිතාගෙන. ඒ ආස්වාද බලාපොරොත්තු වෙන්නේ ඒවා ලබා ගන්නා උපකරණ ටික නැවත හදාගන්න වටිනාකමක් දීලා හිටන් බලාපොරොත්තුවක් ඇති කරගත්තා. දැන් මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න මොනවද හිතන්න ඕනේ? මොනවද කියන්නේ කරන්නේ? ඒට අවශ්‍ය දේවල් තමයි අපි හිතන්න කියන්න කරන්න පටන් ගන්න. අනේ මට හොඳට පේන ඇහක් තියෙනවා නම් මොකටද? කොච්චර බැලුවත් මදි. බලවලා ඉන්න. හොඳට පේන ඇහක් තියෙනවා නම් මට කොච්චර හොඳ. ටික දවසක නෑ. දිගට බලාපොරොත්තු ටික දවසකට සීමාවක් නේ. මේකයි ඉවර වෙනකන් විතරක් එහෙම සීමා කළේ නෑ. කොච්චර හරි බලාපොරොත්තු අසීමිතයි. අනේ මට අහන්න කනක් තියෙනවනම් ටික දවසකද කොච්චරකට නෙමෙයි හොඳට අහහා ඉන්න ඕනේ මට කොච්චර හිටියත් මත්. මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් එන අසීමිත බලාපොරොත්තුවක්. ආග්‍රහණය කරන්න මට නාසයක් තියෙනවනම් හොඳට රහට කන්න බොන්න දිවක් කයක් තියෙනවනම් පහස ලබන්න හොඳ කයක් තියෙනවනම් හිතන්න හොඳ මනක් තියෙනවනම් ටික කාලයකට එහෙම කාල සීමාවක් තියන්න බෑ. අනන්ත කොච්චර හරි අවුනේ. මෙන්න මෙහෙම අසීමිත බලාපොරොත්තුවකින් ඔය බලාපොරොත්තුව ඇති කරගන්න. ඒ බලාපොරොත්තුව මුල් කරගෙන ඇහක් ලැබීමට ඇහෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඇහ ක්‍රියාත්මක කරන යම්කිසි ක්‍රියාවක් ඇද්ද? ඇහ ගැන බලාපොරොත්තුෙන් ඇහ පාවිච්චි කරන ක්‍රමයක් ඇත්නම් ඒ ක්‍රමයට සංඛාරයක් ගොඩ නැගෙනවා. නැවත ඇහ අඩගන්න. කන පාවිච්චි කරමින් කන බලාපොරොත්තුෙන් දිගටම බලාපොරොත්තුවක් ඇති කරගත්තාම ඒ සඳහා කරන කියන කටයුතු වලින් කන නැවත පහළ වීමට හේතු වෙන්නා වූ ශක්තියක් ගොඩනගෙන ක්‍රියාදාමයක් හට ගන්නවා. සංස්කාරයක් ගොඩනගෙන. චේතනා ගොඩනගෙනකොට ශක්තියක් ගොඩනගෙනවා කර්ම ශක්තිය. ඒකයි ඒ කිව්වේ. නාසය, දිව, කය ආදී වන්නා මේ ඉන්ද්‍රිය පහත් මනසත් මුල් කරගෙන. මතුමතු පවත්වන බලාපොරොත්තුවක් හිතට ඇති වෙලා එනකොට ඒ බලාපොරොත්තුවත් එක්කලා ගොඩනගෙනවා. අනේ මට ඇසක් කනක් දිවක් නාසයක් ශරීරයක් මනක් යලි යලිත් පවත්වාගෙන දිගටම පවත්වන්න ඇන්නම් කියන අදහසක්. නිරුපද්දිතව පවත්වන්න විතර රෝගාත්මකව පවත්වන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මොකටද? අර ආස්වාද විඳ ගැනීමේ බලාපොරොත්තුව පූර්ණ කරගන්නයි අවශ්‍ය. අදිච්චාරිය තියා දෙන ඔතෙන්. හදන එක ගෙවිලා යනකොට ඒකේ නවතින්නේ යලි යලි ඒ જાතිය හොඳ එකක් හදාගන්න හිතට. ඒ බලාපොරොත්තුව තමයි සත්වයාගේ පැවැත්මේ බලාපොරොත්තුව කියන්නේ. මෙන්න මේ පැවැත්මේ බලාපොරොත්තුවේ ලෝක සත්‍යය ඉන්න තාකල් මොකටද පවතින්නේ? ඇහෙන් රූප බලන්න, කනෙන් ශබ්ද අහන්න, නාසයෙන් ගන්ධ ආග්‍රහණය කරන්න, දිවෙන් රහ බලන්න, කයෙන් පහස ලබන්න, මනෙන් හිතන්න. එන ආධ්‍යාත්මික සහ බාහිර දෙපැත්තක් හට ගැනීමට අවශ්‍ය කරන මූලික ශක්ති විශේෂයේ සංඛාර වලින් ගොඩනගනවා. ගොඩනගනකොට බලාපොරොත්තුවක් ඇති වෙනා මෙන්න මේ බලාපොරොත්තු වලට කියනවා විඥාන. රූප බලන බලාපොරොත්තුව ඇහක් බලාපොරොත්තු වෙනවා, රූප බලාපොරොත්තු වෙනවා, කනක් බලාපොරොත්තු වෙනවා, ශබ්ද බලාපොරොත්තු වෙනවා. නාසය බලාපොරොත්තු වෙනවා, ගන්ධ බලාපොරොත්තු වෙනවා, දිව බලාපොරොත්තු වෙනවා, රසය බලාපොරොත්තු වෙනවා, කය බලාපොරොත්තු වෙනවා, පොට්ටබ්බය බලාපොරොත්තු වෙනවා. මනක් බලාපොරොත්තු වෙනවා, ධර්මයෝ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේවා ඔක්කොම විඥාන. මේ බලාපොරොත්තුවක් ගානේ මානසිකත්වය ගොඩ නැගෙනවා. වතුවට තිබ්බ විඥාන. මෙන්න මේවා ඔක්කොම කර්ම විඥාන ගොඩට වැටෙනවා. කර්ම විඥාන ගොඩ කර්ම භවයේ පිහිටනවා. දැන් මේ කර්ම භවයේ පිහිටනකොට මොකද වෙන්නේ? අවිද්‍යාව පත්‍ය කරගෙන සංඛාර ගොඩ නැගුණා. සංඛාර පත්‍ය කරගෙන විඥාන ගොඩ නැගුණා. දැන් මේ විඥාන පත්‍ය කරගෙන නාම රූප ගොඩ නැගෙන්න ශක්ති විශේෂයක් හටගන්නවා. මේ නාම රූපයන්ගෙන් ඇහැ බලාපොරොත්තු නිසා ආධ්‍යාත්මික ඇහැ කන දිව නාසය ශරීරයේ වල බලාපොරොත්තු වෙච්ච නිසා ආධ්‍යාත්මික වන්නා වූ ශක්තිය ගොඩ නැගෙනවා. නැත්නම් කය ගොඩ නගන්න.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම බලාපොරොත්තු වෙච්ච නිසා බාහිර වශයෙන් තවත් නාම රූප කොටසක් ගොඩනැගෙන්න බලාපොරොත්තු හැදෙනවා. ඊට අභ්‍යන්තර නාම රූප වශයෙන් ගතයි හිතයි දෙක හිත රූපේ ගත හිත නාමයේ ගත රූපේ කියලා. වේදනා සංඥා සංකාර විඥාන නාම කියලා, රූපස්කන්ධයේ රූප කියලා මේ හටගත්තා වූ කොටසක් හට ගන්නවා. මෙන්න මේ ටික ආධ්‍යාත්මික රූපේ හට ගැනීමට අවශ්‍ය කරන්නා වූ නාම රූප කොටස විඥානපත්යෙන් හට ගන්නවා. ඒ වගේම හට ගන්නවා බාහිර ලෝකේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කිනියා දෙන බාහිර අරමුණු. ඒවට අවශ්‍ය කරන්නා වූ දේවල් මොකද කරන්නේ? සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයේ ඒවා ගොඩ නැගෙන්න අවශ්‍ය කරන්නා වූ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ සතර මහා භූතයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් සකස් වෙනකොට අර කර්ම ශක්තිය බාහිරට බලපාන ක්‍රමයක් තියෙනවා. සත්වයින්ගේ කරන ලද කර්ම ශක්තියම තමයි බාහිර ලෝකයේ සකස් කරන්න, හැද ගහන්න නිතරම හැදෙන්නේ. මෙන්න මේ සකස් වීම නිසා ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් නාම රූප දෙකට බෙදිලා හරු බෙදුනා හා සමානව පටන් ගන්නවා වෙන් වෙච්ච තැන. සත්‍යයගේ මුල පටන්ගෙන ওই විදිහට දෙකට බෙදෙනවා. බෙදුනාට පස්සේ මොකද වෙන්නේ? එකක් ආධ්‍යාත්මික කය සකස් කරගෙන උපතෙන් උපතට පරිසන්දියක් ලැබලා චුත වෙනකන් යනවා. ආයි පරිසන් නැත්නම් ඒ විදිහට රසරි ගමන යනවා. අදහස්ලා. බාහිර ලෝකේ අනිත් පැත්තෙන් හැදි යනවා. මෙන්න මේ ක්‍රමයට සකස් වෙන ක්‍රම දෙකක් තියෙනවා. නාම රූප ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් දෙකට බෙදලා හැදෙනවා. හැදුනාට පස්සේ මොකද වෙන්නේ? ඇත්ත නැමැති චක්කායතනෙට බාහිර රූප ආයතනයේ වශයෙන් මේවා ආයස්ථාන වෙනවා. මොකද මේ හැදුවේ උපතක් ගන්න හැදුවේ අර කියන මනවටන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මුක්ති විඳින්න. එහෙනම් ඒකට අවශ්‍ය කරන පෞසාලයේ කර්මයේ මුල් කරගෙන අවිද්‍යාව, තෘෂ්ණා කර්ම මුල් කරගෙන හටගත්තා. ඊට පස්සේ සතර මහා භූතයන්ගෙන් නිබ්බති ලක්ෂණේ නිපදෙවුණා. නිපදෙවිලා හිටන් හටගත් ඒවා දැන් නැවත වාරයක් එකින් එකට ආයතන වශයෙන් එකතු කර දෙනවා. ඇහැට රූප එකතු කරනවා, කන්ට ශබ්ද එකතු කරනවා, මේ ආදී වශයෙන් ආයතන වෙනවා. නාම රූප වත් කරගෙන දෙපැත්තෙන් එකතු වෙලා ආයතන 6ක් සලආයතන වලට නැවතපත් වුණා. දැන් මොකද කරන්නේ? දෙපැත්තට බෙදලා මොකද? මේ ස්පර්ශය ලබා ගන්නයි. නැත්නම් බෙදන්න හේතුවක් නැහැ, ළඟම තියා ගන්න තිබුණා. බෙදුවේ ස්පර්ශය ලබා ගන්න එකෙන් ආධ්‍යාත්මික බාහිර ලෝක දෙකක් හැදුනා ඔය විදිහට. ආධ්‍යාත්මික කයයි බාහිර ලෝකයයි විදිහට හැදුනා. හැදිලා හිටා මොකද්ද කළේ? ආයතනයක් එකතු කරනවා. ස්පර්ශය පටන්ගෙන. සලආයතන ක්‍රියාත්මක කළා. ස්පර්ශයට ආපු ගමන් ස්පර්ශයෙන් ආයෙ එකතු වුණා. ස්පර්ශපත්‍ය වේදනා කියලා ආයෙත් වින්දනයක් හදාගත්තා. අන්නර ආස්වාද වින්දනය බලාපොරොත්තු වුණා. බලාපොරොත්තු වෙච්ච ගමන් මොකද කරන්නේ? ඉදිරි යන අවස්ථාවට ඒක අල්ලන්න බෑ, මොහොතකින් ගෙවිලා යනවා, විදිලා යනවා. ගෙවිච්ච එක අල්ලන්න බෑ, නැවත එකක් අලුතෙන් හදලා මොලේ ගොඩනගා ගන්න. ඉතින් ගොඩනගා විදිනවා මිසක් විදින එකක් නවත්තා ගන්න බෑ එකක්වත්. මනවර්ණ රූපයක්, මනවර්ණ ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් කොතනකවත් නවත්තා ගන්න පුළුවන් කමක් නෑ අභ්‍යන්තරයේ අරගෙන. ආපු ගාම මොහොතකින් අතීතයට යනවා. අතීතයට ගිහින් තත්පර කාලයක් පැන්න ගම. ඒක නැවත භුක්ති විඳීමේ ආස්වාදයට ගන්න බෑ. ගියාමයි. ඊළඟ නැවත භුක්තිය බලාපොරොත්තු වෙ මොකද කරන්නේ? අනාදියේ පටන්ගෙන සත්වයා ඉදිරියට මෙහෙ යවෙනවා. ඉදිරියට මෙහෙ යවි ඇස ගොඩ නගනවා, රූප ගොඩ නගනවා, ස්පර්ශ කරනවා, වේදනා විඳිනවා, කන ගොඩ නගනවා. ඉතින් ඔය ආදී වශයෙන් ඇස කන දිව නාසය ශරීරය ගොඩ නගලා, මන ගොඩ නගලා, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒවට ඇසුරු කරලා, චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන පහල කරලා, චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, જીවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස ඒවෙන් ස්පර්ශ කරලා, චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, જીවහා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්ස වේදනා කියන භුක්ති විඳලා, භුක්ති විඳලා මොහොතේම අතීතයට ගිය නිසා යලි යලිත් ඔය ක්‍රියාවලිය දිරිත් දිගට මොහොතක් ගානේ ගේනවා. අනන්ත සංසාරයේ පටන් ගෙනාවත් ඇති වෙන්නේ නැහැ. ඕකට හැවටිලා තව තවත් බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියට. මෙන්න මේ නිසා අප්‍රමාණ සසර ගමනක ආධ්‍යාත්මික සහ බාහිර ලෝක දෙකක් හැදිලා සියල්ල පරිසංකතයි පරිත්‍යාසම්පන්නයි කියන දෙන්නලා සකස් වෙනවා. මෙන්න මේ සකස් වීම නිසා මොකද වෙන්නේ? ඒ තණ්හාව නිසා යලිත් උපාදාන කරගෙන ඒවම මතු බලාපොරොත්තුවක් ඇති කරනවා ඉදිරියට. ඒකෙන් ආයශරීරය කර්ම භාවයෙන් ශක්තිය අරගෙන උප්පත්ති භවයක් හටගත්තාම භවපත්‍යා ජාති කියලා නැවතත් ඔය කියන ආධ්‍යාත්මික ජාති බාහිර ජාති දෙපැත්තක් හැදුනහම මේ ආධ්‍යාත්මික බාහිර දෙක පරිත්‍යාසම්පන්නව ලෝකේ වශයෙන් ගේනවා. මේකට කියනවා සියල්ල සංකතයි පරිත්‍යාසම්පන්න. ඔකේ ස්වභාවය. දැන් මෙහෙම දැක්කහම දැන් එක කතාවක් තියෙනවා අපි නිතරම අහන එක.
ඇස නිච්චද අනිච්චද? අනිච්ඡම් බන්තේ කියලාත් උත්තර දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනකොට. ඒවා යදනිච්ඡං සම් දුක්ඛං වා සුඛං වාති ආදී වශයෙන් අහනවා යමක් අනිච්චයි දුකද සුඛද? ඒක දුක්ඛයි කියලාත් උත්තර දෙනවා. යමක් අනිච්ච නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා අහන දෙයක් තියෙනවා. දැන් මෙන්න මෙතන තෝරා ගන්න ඕන. ඇයි මේ ප්‍රශ්නේ ඇහුවේ? යදනිච්ඡං සං දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යදනත්තං සං නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති ඒව මේ තේසං සම්මප්පච්චාය දට්ඨ සම්මප්පඤ්ඤාය දට්ඨබ්බා. දැන් පාලියෙන් වාක්‍යයක් කොහොමද තියෙන්නේ? මොකද්ද මේ පෙන්නේ? යමක් අනිත්‍යද ඒක දුකයි. යමක් අනිත්‍යද දුක්ඛද ඒක අනාත්තයි. එතන යමක් අනිත්‍යද දුක්ඛද අනාත්තද විපරිණාමයටපත් වෙනවද? ඒක මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ කියලා සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න කිය. දැන් මෙතන අවසානයේ කිව්ව ටික හොඳට තේරුම් ගන්න ඕන. මොකද මේ ටික කිව්වේ? සක්කාය දිට්ඨිය දුරු කරගන්නකම් ඔය ටික කරන්න බෑ. මුලට සක්කාය දිට්ඨිය දුරු කරන්න ඕන. සක්කාය කිව්වේ පංච උපාදානස්කන්ධයට කියන නමක් සක්කාය. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. එතන මේ පංච උපාදානස්කන්ධයට සක්කාය කියනවා. සක්කාය දිට්ඨි කියන්නේ ඔන්න ඔය පංච උපාදානස්කන්ධයේ මමෙක් ඉන්නවා කියන අර බමුණන්ගේ තිබිච්ච දෘෂ්ටිය. මොන මමෙක්ද? අපි අර ඉස්සෙල්ලා පටන් ගන්නකොට කිව්වා ගෝනිවිල්ලේක් හදාගෙන දිනවා මම කියලා. බමුණෝ. මේ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ ඇතුලේ හෝ පිට හෝ ඒක හෝ නැත්නම් ඒකෙන් ඒක ඇතුළු කරගෙන හෝ මේ හතර ආකාරයකින් මම කියලා කෙනෙක් හිඟාගෙන ඉන්නවා. අන්‍යයා සදාතනිකයි. එයා පෙලන්න බෑ. එයා වෙනස් වෙන්නේ නැහැ. එයා මැරෙන්නේ නැහැ. එයා මරණය කරා යන්නේ නැහැ කවදාවත්. සදාතනික මමෙක් ඉන්නවා ඔන්නේ කොහේ හරි. ඔන්නෝම හදාගත්ත මමෙක් ඉන්නවා කොහෙවත් අහලකවත් නැති. දෘෂ්ටියක් ගොඩනගාගෙන තියෙනවා. ඔන්නේ පංචස්කන්ධයේ මුල් කර පංච උපාදානස්කන්ධයේ මුල් කරගෙන ගොඩනගාගත්ත දෘෂ්ටියට කියනවා සක්කාය දිට්ඨිය. නැත්නම් හදාගත්ත මම. ඔන්න ඕක තමයි ඇහුවේ බුදුරජාන් වහන්සේ. අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් අස්ත වශයෙන් හොදයි කියලා ගන්න එකක් උතන නැත්නම් ඒකේ ස්වභාවය ඒක නා. ඕකට මම කියලා හිටන් අර කියන જાතියක කියන්න සුදුසුද? කාගේ මම දැහුවේ? අර බමුණෝ කිව්ව මම ගැනයි මේ අහන්නේ. අර සදාතනික මමෙක් කියන්නේ සුදුසුද ඕකට? ඒ මමෙක් කියන්නේ සුදුසුද? නැත්නම් ඒක ඒ බඳු ආත්මයක් කියලා නැත්නම් මමෙක් කියලා හිටන් ගන්න සුදුසුද ඔය ටික? මෙන්න මේ ටික බලන්න කියලා පෙන්නනවා. එහෙම සුදුසු නෑ කියලා මනා නුවණින් දකින්න කියලා පෙන්නනවා. ඔන්න ඔක දකින්නකොට සක්කාය දිට්ඨිය බින්දෙන්නේ ඔහොමයි. ඕක තියලා හිටන් අද මොකද කරන්නේ? මම කියන එකක් කියන්න හොඳ නෑ කියලා. කාගේද මේ බඩු කියලා ඇහුවොත් මම කියන්න බයයි ඉන්නවා. සමහර අය. මේවා කාගේද ඇහුවොත් මගේ කියන්න බයයි ඉන්නවා. මොකද? මම නෑනේ මගේ කියලා එකක් නෑනේ. මෙහෙම දෘෂ්ටියකට වැළලේ නම් අර සංඥා මාත්‍රය අතරින් හදන. බුදුරජාන් වහන්සේ සංඥා මාත්‍රය අතරින් නෙමෙයි ඔය කිව්වේ. අන්නර කියන සක්කාය දෘෂ්ටි අතරවන්නයි කිව්වේ නේතම් මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති කිය. ඒක ඔය මම කියේ කවුද? අර බවුනෝ කියපු මම උතන නෑ කියලායි පෙන්නුවේ. බවුනෝ කියන මගේ කියලා ගන්න ඔය අස්සේ මගේ කියලා ඉතින් ගන්න මම සිකපු දෙයක් නෑ කියලායි පෙන්නුවේ. ඔය බවුනෝ කියන જાති ආත්මයක් ඕකාසේ නෑ කියලායි පෙන්නුවේ. ඕක හොතර මනසියෙන් තේරුම් ගන්න කියේ. නමුත් ඒ කිව්ව ටික අද වැහිලා ගිහිල්ලා මේක මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි කියලා ආපුවාම ඇහැ කාගේද? කන කාගේද? මගේ කියන්න බයයි. ඉරම කාගේද? මගේ කියන්න බයයි. ගේ කාගේද? මගේ කියන්න බයයි. දැන් මොකද්ද මේ කරන්නේ? යථාර්ථයේ වහගෙන තියෙන ධර්මයට සක්කාය දිට්ඨිය ඇරෙයිද? ඔය සංඥා මාත්‍රේ අයින් කරන්න කියලා බුදුරජාන් වහන්සේ කිව්වේ නෑ මම කියලා මගේ රහතන් වහන්සේත් කතා කරනවා කියලා පෙන්නේ. ඒ මාත්‍රේ සංඥා මාත්‍රේ කතා කරනවා. ඒ සංඥා මාත්‍රේ ලෝක සම්මතේ. ඒක අයින් කරන්න නෙමෙයි ඔය කිව්වේ. මම නෙමෙයි මගේ නෙමෙයි කිව්වේ. අන්න අර බමුණන් කිව්ව දෘෂ්ටි අයින් කරන්න. ඕක මනසේ සිහි අරගෙන නේතං මම නේතෝ හමස්සින් නමේසෝ අත්තාති ඒ මේති සම්මපඤ්ඤා දට්ඨප්පා. ඕක කිය ඉඳ නෙමෙයි කිව්වේ. ඔන්න ඔය ටික සම්‍යක් ප්‍රඥාවෙන් දකින්න.
එක දවසක් බලසිනු ලෝක අහගත්තා නම් ඕක වන්තරේ වාය කී ඉන්න එකක් නෙවෙයි. ඔය ටික තෝරාගත්තා නම් ඒක තේරුණා නම් ඉවරයි. වැටහුණා ඉවරයි. ආයි දෙපාරක් වටහන්න දෙයක් නැහැ. ඒ නිසා මෙහෙම අහනකොට තේරුම් ගන්න. තේරුම් අරගෙන ඕක කර්මස්ථානියක් වඩන එකක් නෙවෙයි. ඔය ටික කොහොමද තෝරගන්නේ? මමයි ගැනීමට, මගේයි ගැනීමට, මගේ ආත්මය ගැනීමට සුදුසු නොවන්නේ කිව්වහමත් ඔක එනවා. හැබැයි ඕක කොහොම තේරුම් ගත්තාට පස්සේ නිතර නිතර කියන්න අවශ්‍යත් නැහැ. වැටහුණා. ඊට පස්සේ යම් කිසි අවස්ථාවක දෘෂ්ටියක් එන්නේනවා නම් හොඳට සිහි කරලා බලන එකයි තියෙන්නේ. ඔය දෘෂ්ටිය කල් යන්නේ නැහැ. පළමුවම සුතමේ ඥානීය පටන්ගෙන එකින් එකට දැයෙන්න පටන් ගන්නවා. ඔක දෘෂ්ටියක් බව. භාවනාමේ ප්‍රඥාව වෙනකොට සෝවාන් ඵලයේදී ওই දෘෂ්ටිය ඉවරටම පිළිලා යනවා. ඔය ක්‍රමයට පුරුදු කරගන්න දහම් දකින්න. එතකොට සංකත වෙන හැටි, පරිච්ඡ සම්පන්න වෙන හැටි, ඕකෙන් පිට ලෝකයක් නැති හැටි ඔය ටිකෙන් තේරුම් ගන්න ඕනේ.